අපි දන්නවා පහුගිය මාර්තු මාසයේ දෙවනිදා ජනාධිපතිවරයා විසින් තමන්ට පාර්ලිමේන්තු විසිරුව හැරීම සඳහා බලය ආපු පළවෙනි පැයේදීම පාර්ලිමේන්තු විසිරුව හැරෙන්න ලැබුවා. අනතුරුව නාම යෝජනා කැඳවීමේ දිනයත් ඡන්ද ප්‍රකාශයට පත් කරන දිනය අප්‍රේල් 25 ලෙසත් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. නිසා ආණ්ඩුවේ දිගින් දිගටම උවමනාවක් තිබුණා අප්‍රේල් 25 ඡන්දේ පවත්වන්න. කොවිඩ් වසංගත තත්ත්වයේ වර්ධනය වෙමින් තිබෙදී පවා ඔබට මතක ඇති ජනාධිපතිවරයා සාක්‍රාජ්‍ය නායකයන් සමග කරන ලද සාකච්ඡාවේදී පවා අප්‍රේල් 25 ඡන්දේ තබන බවට ප්‍රකාශයට පත් කරා. ඇත්තටම ඒ කොවිඩ් වසංගත තත්ත්වයේ වර්ධනය වෙමින් තිබුණු ආකාරය අනුව අප්‍රේල් 25 ඡන්දේ පැවැත්වුණා නම් අපේ රට විශාල බරපතල විනාශයකට යා හැකි අනතුරු තිබුණා. නමුත් ආණ්ඩුව කටයුතු කරේ විශේෂයෙන්ම මිනිස් ජීවිත බිලිදෙමින් හරි මැතිවරණ පැවැත්වීමේ උවමනාව. ඒකේ විට අමාත්‍යවරු කර ප්‍රකාශ සෞඛ්‍ය අමාත්‍යතුමගේ ප්‍රකාශමය කෝගෙම්ම ගැඹුණයි උවමනාව. නමුත් මැතිවරණ කොමිෂන් සභාව මා හිතන්නේ මැතිවරණ කොමිසම ප්‍රධාන කරුණු කීපයක් ඉදිරිපත් කරා. එක මෙම මැතිවරණ හේතු කොටගෙන කිසිදු පුරවැසියෙක් මෙම වසංගතයේ මිය නොයා යුතු කියන ස්ථාවරක හිටියා. ඒ වගේම තමන්ගේ මැතිවරණ පැවැත්වීම සඳහා දායකත්ව සපන රාජ්‍ය නිලධාරීන් කිසිවෙක් ඒට ගොදුරු නොවිය යුතු කියන ස්ථාවරක හිටියා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් මැතිවරණ පැවැත්විය යුතු කියන ස්ථාවරක හිටියා. ඒ අනුව ආණ්ඩුවේ මිලේච්ඡ බලවමනාව සාහසික බලවමනාව පස්සේ කළා මැතිවරණ කොමිසම අවසානයේදී අප්‍රේල් මාසේ 25 යට තිබුණු මැතිවරණේ අගෝස්තු මාසේ 5 වෙනිදාට දින නියම කරනු ලැබුවා. ඒ කාලය තුල යම් නිරෝධායන නීති ප්‍රමාණයක් නීති අනුකූල නොවන හඳුන්වා දෙමින් මේ මැතිවරණ ව්‍යාපාරය පවත්වා ගත යුතු සීමාවන් පිළිබඳ අදහසක් රටට ඉදිරිපත් කරා. අපි ජාතික ජනබලවේගයේ අපේ මැතිවරණ ව්‍යාපාරෙම ගත්තොත් මුළුමනින්ම එම නිරෝධායන නීති උපරිම ආකාරයෙන් ආරක්ෂා කරගනිමින් මැතිවරණ හේතු කොටන කිසිදු පුරවැසියෙක් මෙම කොවිඩ් වසංගතයේ ගොදුරක් බවට පත් නොවිය යුතු කියන ස්ථාවරයෙන්දමින් අපි මැතිවරණ ව්‍යාපාරය දියත් කළා තිබුණා. එම මැතිවරණ ව්‍යාපාරයේදී අපි ජනතාවට ප්‍රදාන කරුණු කීපයක් අවධාරණය කරා. විශේෂයෙන්ම අපි දන්නවා නොවැම්බර් මාසයේ 16 වෙනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දිවුරුම් දුන්නාට පසුව අලුත් ආණ්ඩුවක් ගොඩ නැගුණා. සාමාන්‍යයෙන් අපි දන්නවා අපේ රටේ ජනාධිපතිවරණදී තෝරන්නේ ජනාධිපතිවරයා, මහාචාන්දිදී තෝරන්නේ අගමැතිවරයා. නමුත් 2015 සිට ජනාධිපති ඡන්දෙ මේ දෙන්නම තෝරන තත්ත්වයක් මතුවී තිබුණා. 2015 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වන විටම අගමැති ධුරයට රනිල් වික්‍රමසිංහ පත් වුණා. ඒ වගේම පහුගිය නොවැම්බර් මාසෙත් ජනාධිපති ලෙස මහින්ද ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තෝරාපත් කරගෙන දිනුම් දෙනකොටම ඒ විගසම අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහත්මයා දිනුම් දෙනු ලැබුවා. ඒ නිසා දැන් අලුත් නායකයෙක් යටතේ පැරණි අග්‍රාමාත්‍යවරයෙක් යටතේ මාස 8කට ආසන්න කාලයක් දැන් මේක 9ට ආසන්න වෙමින් තිබෙනවා. කාලයක් මේ මැතිවරණේ මේ කාලයක් දියත් වෙමින් තිබුණා. ඒ මාස 9ක කාලය ඇතුළත එදා හොඳින් පෙන්눔 කරමින් තිබෙනවා. එදා නොවැම්බර් මාසයේ 16 වෙනිදා ජනතාවට දෙන ලද බලාපොරොත්තු සහ එකඟතාවය මුළුමනින්ම පස්සේ කළා කටයුතු කරන පාලනයක් බව. විශේෂයෙන්ම අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ලක්ෂ 69ක් ඡන්ද ලැබෙනකොට ඒ ලක්ෂ 69 තිබුණේ සාම්ප්‍රදායික රාජපක්ෂ කඳවුරේ ඡන්ද පමණක් නොවේ. ඒ ඡන්දයේ තිබුණු විශේෂතාවයන් තේරුම් අරගෙන ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ තිබුණු විශේෂතාවයන් තේරුම් අරගෙන අතිරේක ඡන්ද විශාල ප්‍රමාණයක් එකතු කරන්න ලැබුවා. නාම රාජපක්ෂට අනුව නම් ඒක ලක්ෂ 8යි. අපි ඊට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් එම විශේෂත්වයේ හේතු කොටගෙන ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මත සේන්දුණු බව. ඒ ඡන්දවල විශේෂයක් තිබුණා. ඒක එකක් අපේක්ෂා කරා අපේ රටේ ජාතික සම්පත් ආරක්ෂා කිරීම. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව හෝල්සේල් ජාතික සම්පත් විකුණන ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් තිබුණා. ඒ වෙනුවට ජාතික සම්පත් ආරක්ෂා කිරීම සඳහා වූ ප්‍රතිපත්තියක් තමයි ඉදිරිපත් කරනු ලැබුණේ. නමුත් ඒ සඳහා බරපතලම සාකච්ඡාවට බඳුණු MCC ගිවිසුම පිළිබඳව නොවැම්බර් මාසේ 16 වෙනිදා පස්සේ අපේ රටේ සාකච්ඡාවක් නොතිබිය යුතු තිබුණා. මොකද
නොවැම්බර් මාසේ 16 වෙනිදා ජනවාරමේදී ප්‍රධාන වශයෙන් MCC ගිවිසුම සාකච්ඡාවට බඳුන් වුණා. ඒ නිසා MCC ගිවිසුම පිළිබඳව යලි කිසිදු සාකච්ඡාවක් නොවැම්බර් මාසේ 16 වෙනිදාකින් පස්සේ අපේ රටේ නොතිබිය යුතුයි. නමුත් හරි පැහැදිලි දැන් ගමන් කරමින් තිබෙන්නේ යලි සාකච්ඡා ඉදිරියට ගෙන යමින් මෙම ගිවිසුම අත්සන් කරන්න. ඒ නිසා එදා නොවැම්බර් මාසේ 16 වෙනිදා එවැනි යටත් වීමේ රටට අහිතකර ගිවිසුම අත්සන් කිරීමට එරෙහිව දීපු ජනවරමට මුළුමනින්ම පටහැනිව ජනාධිපතිවරයා සිටගෙන ඉන්න බව තමයි දැන් පෙන්වුම් කරන්නේ. ඒ විතරක් නෙවෙයි නැගෙනහිර ජැටිය පිළිබඳ ප්‍රශ්න ගත්තත් නැගෙනහිර ජැටියේ ඊට පෙර එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යම් අවබෝධතා ගිවිසුමක් අත්සන් කළා තිබුණා. ඒ මුළුමනින්ම අහෝසි කොට මේ අපේ රටේ ජාතික සම්පතක් බවට පත් කරගත යුතු තිබෙනවා. විශේෂයෙන්ම එම ගිවිසුම අත්සන් කරලද වෙලාවේදී අපේ වෘත්තීය සමිති ව්‍යාපාරය අපේ චන්ද්‍රසිරි මහගමගේ සහෝදර නායකත්වයේ දරන වරාය පොදු සේවක සංගමයේ විසින් අධිකරණයේ නඩුවක් වුණකොට තිබෙනවා මේ ගිවිසුමට විරුද්ධව. ඒ නිසා අපි දිගින් දිගටම මේ වරාය අපේ රටේ ආර්ථිකයේ හදවත මේ හදවත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අරගලයක හිටියා. ජනතාවගේ මතය තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට දෙනු ලැබුණේ. නමුත් දැන් හැසිරෙන ආකාරයට යලි මෙම නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබා දීම සඳහා විශාල ප්‍රයත්නක සවවමනාවක නියැලෙන බව තමයි පෙන්වුම් කරමින් තිබෙන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයා එක විටකදී කියනවා හම්බන්තොට වරාය චීනට දීපු නිසා නැගෙනහිර වරාය ඉන්දියාවට දෙන්න සිදු වෙන බව. හැබැයි ජනාධිපති ඡන්දයට පෙර කිව්වේ එහෙම නෙවෙයි. චීන රජයට ලබා දී තිබෙන හම්බන්තොට වරාය පවා යලි පවරා ගන්න බව. හැබැයි යලි පවරා ගන්න ආපු ආණ්ඩුව ඒ විදිහටම තියෙන ඉඩ හරිමින් අලුතින් නැගෙනහිර වරාය කොළඹ වරාය නැගෙනහිර ජැටිය විකිණීම සඳහා දරන ප්‍රයත්නයක් තමයි මේ තුල තිබෙන්නේ. ඒ නිසා සැබවින්ම ගත්තොත් මා දැක්ක බොහෝ අය ප්‍රකාශයට පත් කරමින් තිබෙනවා රට රකින්න ආපු ආණ්ඩුව මව්බිමේ ජාතික සම්පත් රකින්න ආපු ආණ්ඩුවෙන් අද මව්බිම ආරක්ෂා කරගන්න සිදු වී තිබෙනවා. එම ජාතික සම්පත් ආරක්ෂා කරගන්න සිදු වී තිබෙනවා. ඒ නිසා එදා යම් ප්‍රමාණයකට ජාතික සම්පත් ආරක්ෂා කරાવી කියලා යම් විශ්වාසයකින් ඡන්දෙ දීපු ජනතාව සැලකිය යුතු ප්‍රමාණයකින් ගැලවී තිබෙන බව තමයි පෙන්වුම් කරන්නේ. ඒ වගේම ඔබට මතක ඇති එක නීතියක් අපේක්ෂා කරා. බොහෝ අය ජනාධිපති වර්ණයේදී ප්‍රධාන සටන් පාඨයක් වඩපත් උනේ එක රටක් එක නීතියක් කියන සටන් පාඨය. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අපේ රටේ ශක්තිමත් නීතියක් ස්ථාපිත කරයි කාටත් සාධාරණ නීතියක් ස්ථාපිත කරගෙන බලාපොරොත්තුවක් තිබුණ භෝජනයක්. හැබැයි මොකද සිදු වී තිබෙන්නේ? නිරෝධායන නීති තිබියදී තොණ්ඩමන්ගේ මලගෙදරින් පෙන්වුම් කරන්නේ කුමක්ද? ඒ වගේම රතු වරන්තුකාරයෙක් හැටියට හිටපු උදයංග වීරතුංග ගෙනල්ලා ඉතා කෙටි කාලයක් ඇතුළත නිදහස් කොට නැවත ඔහු ඡන්ද ව්‍යාපාරවල යෙදවීමෙන් පෙන්වුම් කරන්නේ කුමක්ද? ඒ වගේම රාජසභා බණ්ඩපේ ඩෝසරකපුර නගරාධිපතිගේ මයිලකටවත් අත තියන්න දෙන්නේ නැහැ කියන අමාත්‍යවරයාගේ තර්ජනයන්ට ගෝඨාභය රාජපක්ෂ යටත් වී ඇති බව නෙවෙයිද පෙන්වුම් කරන්නේ. ඒ නිසා එක නීතියක් පිළිබඳ අපේක්ෂා කරා නම් කවුරු හරි එයත් බිඳ වැටී තිබෙනවා. ඒ වගේම ආර්ථිකයේ සහන අපේක්ෂා කරා නම් ඒ සියල්ල බිඳ වැටී තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. මාගාව තිබෙනවා මහින්ද රාජපක්ෂ මහත්මයා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක්. මේ කැබිනට් පත්‍රිකාවට අනුව ඔබ දන්නවා ඔවුන් කියනවා දැනටමත් මැලේ වීදියේ තිබෙන විභාග දෙපාර්තමේන්තුව IT ඉඩම් පවරා ගැනීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කරමින් තිබෙනවා කියලා. ඊට අමතරව ඔහු කැබිනට් පත්‍රිකාවෙන් ඉල්ලා සිටිනවා පොලිස් ස්ථානයේ පිටා තිබෙන ඉඩම. එතන තියෙනවා ඒ ඉඩමේ හෙක්ටයාර් 1.57ක් තිබෙනවා. එම ඉඩම ඒ වගේම හේලි ටුවර්ස් ටිකටින් ඔෆිස් එක තියෙන ඉඩමෙන් එතන හෙක්ටයාර් 1.05ක් තිබෙනවා. එම ඉඩම ඒ වගේම එයාර් ෆෝස් ග්‍රවුන්ඩ් ලෑන්ඩ් එක එයාර් ෆෝස් එකේ මේ පිට්ටනිය පිටව තිබෙන ඉඩම ඒ ඉඩමේ තිබෙනවා හෙක්ටයාර් 1.3ක්. ආසන වශයෙන් ගත්තොත් හෙක්ටයාර් 4කට ආසන්න. හෙක්ටයාර් 4ක් කියන්නේ අක්කර 10ක් පවන භූමි ප්‍රමාණයක්. නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා. මිශ්‍ර ව්‍යාපෘතියක් කියන. ඒතර පොලිසිය සතු ඉඩම්, එයාර් ෆෝස් එක සතු තිබෙන පිට්ටනිය, ඒ වගේම ටිකටින් ආයතන පවත්වාගෙන යන ඉඩම් අක්කර 10ක් UD එකට පවරගෙන මේ සැංගිලා එකට වික්කා වගේ ගෝල් ෆේස් එකේ ඉඩම් විකිණීම සඳහා තමයි මේ ප්‍රයත්න දරමින් තිබෙන්නේ. ඒ නිසා හරි පැහැදිලි මේ ආණ්ඩුව පරණ පන්නේම ආණ්ඩුව බව තහවුරු වී තිබෙනවා. ඉතින් මැතිවරණයේදී මේවට ආණ්ඩුව විසින් පිළිතුරු ලබා දී යුතු තිබුණා. නමුත් මා කිසිදු මැතිවරණ ව්‍යාපාරික අවස්ථාවක් දැක්කේ නැහැ. ජනාධිපතිවරයා තමන්ගේ පාක්ෂිකයන් ආමන්ත්‍රණය කරමින් තමන්ගේ මාස 9ක කාල පරිච්ඡේදයේ ක්‍රියාකාරීත්වයත් තමන් මුහුණ දී තිබෙන අභියෝගයත්
ඒ ජයග්‍රහණය කිරීම සඳහා තමන්ට ජනවරමක් ලබා දෙන්න ඕන ඇයිද කියන කරුණ පිළිබඳව කිසිදු පැහැදිලි කිරීමක් නැහැ. මට එතුමාගේ ඡන්ද ව්‍යාපාරය දැක්කම මතක් වුණේ අපි කුඩා කාලේ 1977 එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ව්‍යාපාරයට අපේ ගමේ හිටියා යෝධී හේරත් බණ්ඩා. ඉතින් ඒ යෝධයා ප්‍රදර්ශනාකාරයට ගෙනිච්ච ස්ටේජ් වල ඒ යෝධයා කතා කරන්නේ නැහැ. හැබැයි යෝධයා බලන් දෙනවා. ඉතින් මම දැක්කේ ඒ ආකාරයෙන්ම ඡන්ද ව්‍යාපාරයක් තමයි. ඒ ඡන්ද ව්‍යාපාරක ප්‍රධාන කරුණ තමයි තමන්ගේ මතය, තමන්ගේ අදහස් ජනතාවට සේන්දු කිරීම. ඉතින් නමුත් 1977 කරපු දේ තමයි හේරත් බණ්ඩා හේරත් බණ්ඩා කියන යෝධයා අපේ ගමේ එතුමා මේ වේදිකාවල ප්‍රදර්ශන භාණ්ඩයක් හැටියට ගෙනිච්චා. ඉතින් මට මේ ඡන්ද ව්‍යාපාරයේ ජනාධිපතිවරයාගේ මැදිහත් වීම තිබුණේ එවැනි ප්‍රදර්ශන භාණ්ඩයක් හැටියට ගෙනෙන ඡන්ද ව්‍යාපාරයක්. විටින් විට එතන ඉන්න ජනතාව මොකක් හරි අහනකොට ඒක මොකක් හරි කියනවා අරුණකොට තමන්ගේ මතය, තමන්ගේ අදහස් කියන එකක් නෙවෙයි. ඒක ගත්තත් අපි දැක්ක ගොවියෙක් හම්බුනා වැවක් ඕනද කියලා අහනවා, තරුණයෙක් හම්බුනා රැකියාවක් ඕනද කියලා අහනවා නේද? මේ වගේ තත්ත්වයක්. ඒ විතරක් නෙවෙයි. එතුමා ඊයේ කියනවා හම්බන් නැගෙනහිර ජැටිය විකිණීම සඳහා දරන අරගලය ඒක කුමන්ත්‍රණයක් බවත්, ඒක කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවත්, ඒවට තමන් බය නැති බවත්, සෙල්ලම් කරන්න සූදානම් නොවන බවත්. අපි එකක් කියනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට අපිට දැනුම් දෙන්න කැමතියි. ඔබටත් අපි කියන සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා මේ රටේ ජාතික ධනයත් එක්ක, ජාතික දීපලත් එක්ක, ජාතික සම්පත් එක්ක. මෙතෙක් කාලයක් අපේ රටේ හිටපු හැම පාලකයක්ම මේ ජාතික සම්පත් සූදුවේ යෙදුවා. මේ ජාතික සම්පත් අලෙවි කරන බෝකරවරු බවට පත් වෙලා තිබුණා. මෙතෙක් ගොඩ නැගුණු ආණ්ඩු අපේ රටේ ජාතික සම්පත් අලෙවි කිරීමේ බෝකරවරු. උස ගෝඨාභය රාජපක්ෂ. ඔව් කියනවා නම් සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා බය නැහැ කියලා. ඒ තරජනීයට මේ රටේ ජාතික සම්පත් ආරක්ෂා කර ගැනීමෙන් පෙනීමට කිසිවෙක් යටත් නොවන බව මා ගෝඨාභය රාජපක්ෂ දැනුම් දෙන්න කැමතියි. ඔබලා අපේ රටේ ජාතික සම්පත් විකුණන බෝකරවරු වෙන්න පුළුවන්. හැබැයි අප එම ජාතික සම්පත් ආරක්ෂා කර ගැනීම හැමදාම මැදිහත් වුණු වැඩ කරපු දේශපාලන ව්‍යාපාරයක්. ඒ නිසා අපි හිතනවා මේ අගෝස්තු මාසයේ 5 වෙනිදාන් පස්සේ දිගහැරිය හැකි වන්නේ මෙවැනි තත්ත්වයක්. ජාතික සම්පත් අලෙවි කරන නීතිය තව තවත් කඩාවට්ටන, ජනතාවට තව තවත් අසීමිත බදු පටවන, විදුලි බිල, ජල බිල, ඒ වගේම බස් ගාස්තු ඉහළ යන තත්ත්වයක් ඇති කරමින් ජනතාවට පීඩාවට පත් කරනවා. අන්න අපි ජනතාවට ගෙනිච්ච පණිවිඩය තමයි ඒ පීඩාවට එරෙහිව හඬ නගන්න පුළුවන්, ජනතාවගේ හඬ නියෝජනය කරන්න පුළුවන් ශක්තිමත් කණ්ඩායමක් පාර්ලිමේන්තුවට යැවිය යුතු බව අපි ජනතාවගෙන් ඉල්ලා හිටියා. මේ මැතිවරණ වේදිකාව, මේ මැතිවරණ ව්‍යාපාරය පුරාම ඒ ශක්තිමත් බලවේගී බවට කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂයට පත්වීමේ හැකියාවක් නැහැ. අපි දැක්ක එක්සත් ජාතික පක්ෂයේ සහ සජිත්ගේ කණ්ඩායම, රනිල්ගේ කණ්ඩායම සහ සජිත්ගේ කණ්ඩායම. ඔවුන්ගේ මුළු මැතිවරණ ව්‍යාපාරයම අරගලයේ බවට පත් වී තිබුණේ පක්ෂය අත්පත් කරගන්නේ කවුද? ඒක ජනතාවත් එක්ක සම්බන්ධ ප්‍රශ්නයක් නෙවෙයි. සිරිකොත වාඩි වෙන්නේ කවුද? ඒක ජනතාවට අදාළ ප්‍රශ්නයක් නෙවෙයි. එය එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත මූලස්ථානයේ සාකච්ඡාවක් කරා අතෝස්වලා ඡන්ද විමසීමක් කරා විසඳාගත යුතු ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්න විසඳගන්න රටේ ඡන්දයක් ඕනේ නේ. ඒ ප්‍රශ්න විසඳගන්න දෙන්නේ තමන්ගේ විධායක සභාවක් ඇඳවලා ඒකේ අතෝස්වලා ඒ ප්‍රශ්න විසඳගන්න පුළුවන්. ඒකට රටේ ප්‍රශ්නයක් අවශ්‍ය නැහැ. ඒ නිසා ඔවුන් මෙම මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධානම සාධකේ බවට පත් වී තිබුණේ සිරිකොතේ බලය අල්ලන්නේ කවුද? සිරිකොතේ වාඩි වෙන්නේ කවුද? පක්ෂ අර්බුදෙන් වැඩි පංගු කාටද? පොඩි පංගු කාටද? ලොකු කෑල්ල අත්පත් කරගන්නේ කවුද? ඒවා මැතිවරණ ව්‍යාපාරයේ ජනතාවට කිසිසේත්ම අදාළ නොවන ප්‍රකාශන. ඒ විතරක් නෙවෙයි. ඒ වගේම අර ආපහු අර සිගිති දේශපාලන පොරොන්දු වලට අවතීර්ණ වීමක් තමයි අපි දකින්න ලැබුණේ. අපි දන්නවා අවුරුදු 72ක් හැම මැතිවරණයකදී මෙම සිගිති මැතිවරණ පොරොන්දු ලබා දෙනු ලැබුවා. හඳින් හාල් පිළිබඳව, ධාන්‍ය රාත්තල් 8ක් පිළිබඳව, 3.50 පාම් පිළිබඳව, නිකම් පොහොර පිළිබඳව, සපත්තු දාපු සිරිප්පු දාන කෙනාට සපත්තු දාන එක පිළිබඳව, බත් කාලා ගස් ලැබු කෑල්ලක් කන්න දෙනවා කියන මේ වගේ සිගිති දේශපාලන පොරොන්දු ඇති තරම් මේ රටේ ජනතාව දැකලා තිබෙනවා. ඒ සිගිති දේශපාලන පොරොන්දු හරහා අපේ රටේ ආර්ථිකයට ජනතාවටත් ඇති වී තිබෙන ව්‍යසනේ ඇති තරම් මේ රටේ ජනතාව අත්විඳලා තියෙනවා. ඒ නිසා මා හිතනවා තව දුරටත් එක්සත් ජාතික පක්ෂයේ රනිල් පාර්ශ්වයට හෝ සජිත් පාර්ශ්වයට අපේ රට පිළිබඳ දැක්මක් නොමැති බව තමයි නොමැතිකම තමයි පෙන්눔 කරමින් තිබෙන්නේ. රනිල් වික්‍රමසිංහ කියන්නේ මොකද්ද? ලබන අවුරුද්දේ ඩොලර් බිලියන 6ක ඒ කියන්නේ ඩොලර් බිලියන 6000ක ණය වාරිකයක් ගෙවීමට තියෙනවා. ඒක Tamanට තමයි හොයාගන්න පුළුවන්. ඉතින් ඔහු හිතනවා සුද්දෙක් එක්ක කරට අත දාගත්තාම සුද්දෙක් එක්ක ඩිනර් එකකට සහභාගී වුණාම එම ණය ගන්න පුළුවන් කියලා. හැබැයි ඒ ආර්ථික ක්‍රියාවලිය තමයි අපේ රට විශාල ණයගුලක හිර කරේ. ඒ නිසා රට ගොඩනැගීම් පිළිබඳ නව දැක්මක් හෝ
මේ ඇති වී තිබෙන සමාජ ආර්ථික අර්බුදයන්ට ප්‍රතිපත්තිම විසඳුමක් හෝ ලබා දෙන්න මෙම මැතිවරණ ව්‍යාපාරදී එක්සත් ජාතික පක්ෂයේ පාර්ශ්ව දෙකම අසමත් වී තිබෙනවා. අසමත් වී තිබෙනවා විතරක් නෙවෙයි, හරි පැහැදිලි මේ මැතිවරණයෙන් පසුව ඔවුන්ට ජනතාව පීඩාවට පත් කරනකොට ඒට එරෙහිව ආණ්ඩ නැගී හැකි ප්‍රබල කණ්ඩායමක් බවට පත් වෙන්න බෑ. රනිල් වික්‍රමසිංහ යනු බැඳුම් කරේ කඹයෙන් ගැටගසා තිබෙන නායකයෙක්. මහින්ද රාජපක්ෂලා විසින් බැඳුම් කරේ නැමැති කඹයෙන් අතපය ගැටගසා තිබෙන්නේ. ඔහුට හෙල්ලෙන්න බැරි නායකයෙක් බවට පත් වෙනවා. සජිත් ප්‍රේමදාසත් එහෙමයි. දැන් වාර්තාව එළියට අවිල්ලා තිබෙනවා. සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතාව පිළිබඳව කඹයෙන් සජිත් ප්‍රේමදාස ගැට ගහලා තියෙන්නේ. ඒ ගැටේ ලයාගෙන සජිත් ප්‍රේමදාස එක වෙලාවකදී ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට මුණ ගැසුණා. ඒ නිසා අපි දන්න ඒ නිසා වුන්ට අගෝස්තු මාසයේ 5 වෙනිදාගෙන් පස්සේ ජනතාවට ඇතිවියේ පීඩනේ ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදුවට එරෙහිව ප්‍රබල හඬක් නගන කණ්ඩායම බවට පත්වීමේ ඉඩක් නැහැ. ඉඩක් නැහැ පමණක් නෙවෙයි. අපි හිතනවා ඔය පත් වෙන අයගෙන් බොහෝ පිරිසක් මේක දාලා යන බව. මේක අලුත් දෙයක් නෙවෙයි. 2005 දී ඊට පෙර තිබුණ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට කිව්වේ රනිල් ජී.එල් මිලින්ද ආණ්ඩුව. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්මයා ජයග්‍රහණය කරපු හැටි පළමුවෙන්ම ගියේ ජී.එල් සහ මිලින්ද. ඒ වගේම 2010 තුනින් දෙක බලයක් හම්බුන්නේ නැහැ මහින්ද රාජපක්ෂ මහත්මයාට. හැබැයි තුනින් දෙකේ බලය හදන්න දායකත්ව දුන්නේ එක්සත් ජාතික පක්ෂෙන් තෝරාපත් කරන ගන්න ලද മന്ത്രിවරු 20 දෙනෙක්. තමන් ඒ වෙලාවේ ජනාධිපතිවරණට සහාය දුන්නු. ෆොන්සේකා හිරේ දාලා තියද්දි අත්අඩංගුවට නීති විරෝධීව පැහැරගෙන ගිහිල්ලා හිර කරලා තිබියදී ඔහුට සහාය දීපු 20 දෙනෙක් ගිහිල්ලා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ දැස් ශක්තිපත් කරනවා. එවැනි තත්වයක් ඇතුළේ ගියපු අය නේද? ඒ වගේම රනිල් වික්‍රමසිංහ අතේ අගමැතිකම තියාගෙන පෞගේ දින 52 කුමන්ත්‍රණ වෙලාවෙත් ගිය 5 දිනකට ආසන්න ප්‍රමාණයක් ගියා. එහෙම ගියපු අය ඔබ හිතනවාද මේ ඡන්දෙන් පස්සේ නොගින් ඉදී කියලා? ඒ නිසා කවුරු හරි හිතනවා නම් නෑ මේගොල්ලෝ තියාගන්න ඕන කියලා. ඉතින් ඒගොල්ලෝ නේද ආණ්ඩුවට එරෙහිව ප්‍රබල බලයක් බවට මේගොල්ලෝ පත් කරන්න ඕන කියලා. හැබැයි සිදුවේ හැකිවන්නේ රනිල් සජිත් පාර්ශ්ව දෙකෙන්ම කණ්ඩායම ගිහිල්ලා යලි මහින්ද රාජපක්ෂ මහත්මයාගේ දැස් ශක්තිමත් කිරීම. මේ පණිවිඩයත් අපි සමාජය වෙත ගෙනිච්චා. සමාජය වෙත ගිහින්ලා අපි කිව්වේ ඒ පාර්ලිමේන්තු ඉතාමත් ජනතාවගේ හඬ නැගී හැකි ප්‍රබලතම කණ්ඩායමක් නියෝජනය කරන්න නම් මාලිමාවට ඡන්දෙ දෙන්න. මේ රටේ ජාතික සම්පත් අලෙවි කිරීමේදී ඒ ජාතික සම්පත් ආරක්ෂා කර ගැනීම සඳහා සටනක් අවශ්‍ය නම් ඒට ප්‍රබල හඬක් අවශ්‍ය නම් ඒ සඳහා මාලිමාවට ඡන්දෙ දෙන්න. මේ රටේ නීතිය විධානයේ ආධිපත්‍ය කඩාවට්ටමින් ධනය බලයේ තියෙන අයට එක නීතියක්, දුප්පත් දුබල අයට එක නීතියක්, මුළුමනින්ම නීතියේ විධානයේ ආධිපත්‍ය දුර්වල කරමින් යන වෙනුවට නීතිය සාධාරණ ඉට කර ගැනීම සඳහා සටනක් හඬක් අවශ්‍ය නම් අන්න ඒ සඳහා මාලිමාවට ඡන්දෙ දෙන්න. ජනතාවගේ අයිතිවාසිකම් මුළුමනින්ම කප්පාදු කරමින්, බඩු මිල වැඩි කරමින්, අතිරේක බදු ගහමින්, ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩවල අත්‍යවශ්‍ය විදුලිය, ජලය, ගෑස් ඇතුළු මිල ඉහළ දමමින් ජනතා අයිතිවාසිකම් කප්පාදු කර ජනතාවට පීඩාවට ලක් කරන ඒ පාලනයට එරෙහිව හඬක් අවශ්‍ය නම් මාලිමාවට ඡන්දෙ දෙන්න. ඒ විතරක් නෙවෙයි මේ පාර්ලිමේන්තු වංචනිකයන්ගෙන්, වරුන්ගෙන්, අපරාධකරුවන්ගෙන් පිරී තිබෙනවා. ලංකාවේ ප්‍රධාන වැලිජාවාරම්කාරය පාර්ලිමේන්තුවේ, ලංකාවේ ප්‍රධාන පස්ජාවාරම්කාරය පාර්ලිමේන්තුවේ, ලංකාවේ ප්‍රධාන බුකීකාරය පාර්ලිමේන්තුවේ, ලංකාවේ ප්‍රධාන අරක්කු කම්මල අයිතිකාරයෝ දෙන්නේ පාර්ලිමේන්තුවේ, ලංකාවේ ප්‍රධාන බාර් අයිතිකාරයෝ 103කට ආසන ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ, ලංකාවේ ප්‍රධාන කුඩු වලට හවුල්ලුවන් පාර්ලිමේන්තුවේ. ඒ නිසා මේ පාර්ලිමේන්තුව සුද්ධ කරන්න නම්, මේ පාර්ලිමේන්තුව ගැන ජනතාවට තියෙන කෝපයක් සහ වෛරය, මේ පාර්ලිමේන්තුව සුද්ධ කරන්න නම් මාලිමාවේ සංඛ්‍යාව වැඩි කරන්න. ඒ නිසා අපි මේ පණිවිඩය මැතිවරණ ව්‍යාපාරදී ජනතාව වෙත ගෙනිච්චා. විශේෂයෙන්ම මේ කොවිඩ් වසංගත තත්ත්වයේ හේතු කොටගෙන නිරෝධායන නීති වලට අනුකූල වෙමින්, විශේෂයෙන්ම ගෙන්ගෙට යමින්, ගේ ඇතුළේ කරගන්නා කුඩා ගෘහස්ත සාකච්ඡා, ගෙමුදුල් වල කරගන්නා කුඩා ජනාමුවරා අපි ප්‍රබල මැතිවරණ ව්‍යාපාරය කියලා මේ පණිවිඩය ජනතාවට ලබා දී තිබෙනවා. ඒ නිසා අපි ජනතාවට අවසන් වශයෙන් අද කියන්නේ ඔබගේ ඡන්දයට ගෞරවාන්විත වටිනාකමක් අවශ්‍ය නම්, ඔබගේ ඡන්දේ දීපු කෙනාට පසුතැවෙන නොවන ඡන්දයක් ප්‍රකාශයටපත් කිරීමට උවමනා නම් ඔබ ඡන්දේ ලබා දිය යුත්තේ මාලිමාවට. ඒ වෙනුවෙන් සිළු දෙනාට මාලිමාවට ඡන්දේ ලබා දෙන්න කියලා අපි ඉල්ලා හිටමු. ඒ වගේම විශාල සාකච්ඡාවක් කරනවා ඡන්දපොළට යන්නේක අඩු වේවිද කියලා. මා හිතනවා ඡන්දපොළට නොයන ප්‍රධාන හේතුව බවට පත් වී තිබෙන්නේ කලකිරීම. විශේෂයෙන්ම හැම ඡන්දකින් පසුවම ජනතාව විශාල බලාපොරොත්තු ඇති කරගන්නවා. ඒ බලාපොරොත්තු ඉතා කෙටි කාලයක් ඇතුළත සුන්කරන, බිඳවට්ටන පාලනයන් ගොඩනගී තිබෙනවා. ඒ නිසා දේශපාලනය ගැන, ඡන්ද ගැන කලකිරිච්ච ජනතාවක් ඉන්නවා.
ඒ අය ඡන්ද පොලට යන්නේ නැහැ කියන කසුකුසුවක් අදහසක් ඉදිරිපත් කරමින් තිබෙනවා. අපි මේ සීල දෙනාගෙන් ඉල්ලා හිටිමු. ඔබ ඡන්ද පොලට නොගිහින් සිටින්නේ නම් එය තවත් දූෂිතයෙකුට පාර්ලිමේන්තුවට ඇතුල් වීම සඳහා සහාය දැක්වීම. ඔබ ඡන්ද පොලට නොගිහින් සිටින්නේ නම් අපේ රටේ ජාතික සම්පත් අලෙවි කරන්නන්ට ඉතාමත් ශක්තියක්. ඔබ ඡන්ද පොලට නොගිහින් සිටින්නේ නම් යම් අපරාධකරුවෙක් පාර්ලිමේන්තුවට තෝරාපත් කර යැවීම සඳහා අනියමෙන් සහාය දීම. ඒ නිසා අපි හැමදෙනාගේම ඔබ ඡන්ද පොලට යන්න ඉතාමත් හොඳ තීන්දුවක් ගන්න. විශේෂයෙන්ම ජනතාවගේ හඬ පාර්ලිමේන්තුවට ගෙනියන්න. ජනතාව පීඩාවට පත් කරනකොට ඒට එරෙහිව පාර්ලිමේන්තුව හඬනගන්න. ජාතික සම්පත් ආරක්ෂා කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව හඬනගන්න. ඒ වගේම පීඩාවට පත් වෙන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පාර්ලිමේන්තුව හඬනගන්න. ඒ වගේම අපි පාර්ලිමේන්තුව සුද්ධ කරන්න ඔබ ඡන්ද පොලට ගිහිල්ලා මාලිමාවට ඡන්ද ලබා දෙන්න කියන පණිවිඩය තමයි අවසාන වශයෙන් මේ රටේ ඡන්දදායකයන්ට සහ පුරවැසියන්ට අපිට ඉදිරිපත් කරන්න තිබෙන්නේ. මේ එළඹෙන මැතිවරණේ ප්‍රචාරක කටයුතු කරන්න පුළුවන් අන්තිම දවස වන අද අපේ නායකතුමා ඉතාම ලස්සනට සංක්ෂිප්තව තේරුම් කරලා දීලා තිබෙනවා මේ ඇයි ජාතික ජන බලවේගයට අපේ ජනතාව ඡන්ද දිය යුත්තේ කියලා. මම මෙහිදී එක කොටසක් විතරක් කියන්නට කැමතියි. මෙතන ඉල්ලීමක් කරනවා අපේ දැන් ආණ්ඩුවේ තියෙන හොට්ටු පක්ෂයෙන් ඒගොල්ලන්ට 3-2 මේ සංඛ්‍යාවක් දෙන්න කියලා. ඒගොල්ලෝ ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තුවට යන්නට මන්ත්‍රීවරු 150 දෙනෙක් පත් කරන්න කියලා. එහෙමනම් ඒගොල්ලන් කියා සිටින්නේ අලුත් ව්‍යවස්ථාවක් නැත්නම් ව්‍යවස්ථා සංශෝධනයක් ඇති කිරීමට කියලා. ඒ කිසිම අවස්ථාවකදී ඒගොල්ලෝ හරියට මේ ජනතාවට කියලා නෑ ඡන්දදායකයන් කියලා දීලා නෑ කුමක් නිසාද මේ දිය යුත්තේ කියලා. අපි අලුත් ආණ්ඩුක ව්‍යවස්ථාවක් ගේනවා නම් අපි මේ කොටස් මේ තියෙන දේවල් අපි තම කරන්න යනවා කියලා. අපි මේක වෙනස් කරන්න යනවා නම් මේක මේ ව්‍යවස්ථාව වෙනස් කරන්නේ මොන තැන්වලදී කියලා කියන්න නෑ. දෙකක් කියලා තියෙනවා. එකක් කියලා තියෙනවා 19 වන සංශෝධනය වෙනස් කළ යුතුයි කියලා. අනිත් එක 13 වන සංශෝධනය වෙනස් කළ යුතුයි කියලා තියෙනවා. මේකේ ආධිනව අපේ ජනතාවට ඉතාමත් කෙටියෙන් මම කියලා දෙන්න කැමතියි. 19 වන ව්‍යවස්ථාව වෙනස් කරනවා නම් අපේ මේ ස්වාධීන කොමිෂන් සභා සියල්ලම නැති වෙලා යනවා. එතකොට දැන් ඒකේ අඩුපාඩුකම් තියෙන පුළුවන්. ඒක අපි නැහැ කියලා කියන්නේ නැහැ. එනමුත් ඒක ඇත්ත වශයෙන්ම නැති කළ යුතු දෙයක් නෙවෙයි. ඒක ඉතාමත් හොඳ දේවල් අපිට ඇතුළත් වෙලා තිබෙනවා. මේ විශේෂයෙන්ම මේ දැන් මේ දිගහැරීගෙන යන තත්ත්වය ඇතුළත මේ අවස්ථාවන් රාශියකදී මේ ස්වාධීන කොමිෂන් සභාවේ ක්‍රියාදාමය නිසා මේ රට ඉතාමත් අගාධයකට වැටීම වැළැක්වෙලා තියෙනවා. 13 වන සංශෝධනය ඉතාමත් භයානකයි. අවුරුදු 32කට ඉස්සෙල්ලා ඉන්දියාවේ බලපෑම මත ඒ සංශෝධනය ඇති කළේ අපේ පළාත් සභාව තිබුණේ ඒකෙන් මේ වසර 32 තුල උඟක් දේවල් වෙලා තිබෙනවා. ඒක නැවත හරවන්නට බෑ. අනිත් එක ඒක ඉන්දියාවත් එක්ක යුද ප්‍රකාශ කිරීම තරම් ඉතාමත් භයානක තත්ත්වයක්. එම නිසා මේ ගැන අපේ ජනතාව හිතා ගන්නට ඕනේ. අනිත් එක ඉතාමත් වැදගත් දෙයක් මම කියන්නට කැමතියි. ඕනෑම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක ඒක ඇතුලේ තියෙනවා මේ ව්‍යවස්ථාව කොහොමද මේ අපි වෙනස් කරන්නේ සංශෝධනය කරන්න කියලා ක්‍රියාදාමයක් තියෙනවා. ඒ සමහර දුර්ලභ අවස්ථාවලදී රටවල් ඒ ක්‍රියාදාමයට පයින් ගහලා අලුතෙන්ම වෙනස් දෙයක් කරලා තිනවා. අලුත් ව්‍යවස්ථාවල් ඇති කරලා තිනවා. මේ ශ්‍රී ලංකාවත් ඒක වුණා. 1972 දී ශ්‍රීනිමා බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුව ඒකට තිබුණ සෝල්බරි ස්වාමීවරයා විසින් දෙන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැත්තක තියලා අලුත් ව්‍යවස්ථාවක් ඇති කළා. එතකොට ඒකේ කැඩීමක්. ඒකට කියන්නේ ඉංග්‍රීසියෙන් autochthonous constitution කියලා. තිබුණ ව්‍යවස්ථාව වෙනස් ඒකත් කිසිම සම්බන්ධයක් නැති අලුත් ව්‍යවස්ථාවක් ඇති කිරීම. ඒක සංසිඳුහන් කරන්නට ඒගොල්ලෝ මේ සාකච්ඡා කරනකොට පාර්ලිමේන්තුවේ සාකච්ඡා නොකර ඒගොල්ලෝ ගිහිල්ලා නවරංගහලේදී තමයි මේකේ සාකච්ඡා තිබ්බේ. ඒගොල්ලෝ 3-2ක් මේ മന്ത്രിවරු හිටියා. ඒක ඒගොල්ලෝ පාස් කෙරුවා. එහෙත් දැන් මේ පොහොට්ටුව පක්ෂයේ සභාපති අපේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්මයා කියලා තිනවා අපි ආවොත් අපි autochthonous constitution එකක් ඇති කරනවා කියලා. එතකොට අපිට 3-2ක් බලයක් නැති වුණත්
මේ ඒ ක්‍රියාදාමය ගන්න නැතුව කරනවා කියලා. 1978 දී ජයවර්ධන මහත්තයා ගෙනාවු මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1972 ආපු ව්‍යවස්ථාවේ කොමනේ ඒ විදිහටම පිළිපැදලා තමයි ඒ අලුත් මේ ව්‍යවස්ථාව ගෙනාවේ. ඒ නිසා අපිට දැන් ජනතාව දැනගන්නට ඕනේ. තුනෙන් දෙකක් තියලා තුනෙන් එකක්වත් දෙන්න හොඳ නැහැ. මේගොල්ලෝ මේ වගේ ඉතාමත් භයානක තත්වයකට මේ රට ගේන්නට තැත් කරනවා. එම නිසා මේ ඔබගේ ඡන්දය ඉතාමත්ම වැදගත්. මේ අපේ නායකතුමා කිව්වා වගේ ජනතපොළට නොගෙන් ඉන්න එපා. හැම එක්කෙනාගේම ඡන්දය පාවිච්චි කරන්න. අපේ අමාරුවෙන් හරි ගිහිල්ලා එදා වහින්න පුළුවන්, හෙන වදින්න පුළුවන්, අකුණු වදින්න පුළුවන්. ඒ මොනවද උනත් බාධා තිබුණා. කොහොමද බාධා තිබුණත් කරුණාකර ඡන්දපොළට යන්න, ඡන්දය පාවිච්චි කරන්න. මේ අපිට ඉතාමත් තීරණාත්මක දවසක් අපේ එන අවුරුදු 5 තීරණය වෙන්නේ එදායින් තමයි. එම නිසා මේ වගේ අවස්ථාවකදී මේ රට ඉතාමත් හරි පැත්තට ගෙනියන්න පුළුවන් එකම බලවේගය ජාතික ජන බලවේගයයි. අපේ මාලිමාවට කරුණාකරලා ඡන්දය දෙන්න. ඊට වඩා හොඳ සෞභාග්‍යමත් රටක් අපේ ජනතාවට ලැබේවා. සියලු දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. මම විශේෂඥ වෛද්‍ය නිහාල් ලබේසිංහ, ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් සහ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක. ඉතින් ඇත්තටම අපි මේ අගෝස්තු 5 වෙනිදාට අපේ රට තවත් තීරණාත්මක මැතිවරණයකට මුහුණ දෙන්න සූදානම්ෙන් ඉන්නවා. ජාතික ජන බලවේගයේ අපි මැතිවරණ ව්‍යාපාරය තුල ඉතාමත්ම සාර්ථක මැතිවරණ ව්‍යාපාරයක් අපි දියත් කරා කියලා අපි විශ්වාස කරනවා. අපි මේ මැතිවරණයේදී අපිට ලැබිච්ච සියලු අවස්ථාවන් අපි පාවිච්චි කරා ජනතාවත් එක්ක සාකච්ඡා කරන්න, ගෙයින් ගෙට ගිහිල්ලා ඒ අයගේ අවශ්‍යතා පිළිබඳව අපේ විසඳුම් ඉදිරිපත් කරන්නට. ඉතින් ඒ නිසා අපි හිතනවා ජනතාව අපිත් එක්ක මේ වෙලාවේ මේ රට වෙනස් කරන්න මඟ පාදමින් ඉන්නවා කියලා. මට ඇත්තටම කියන්න අවශ්‍යයි මේ අවස්ථාවේදී ජාතික ජන බලවේගයේ ගොඩනගන්න, මේ මාලිමාවේ බහුජන ව්‍යාපාරයේ ගොඩනගන්න ජනතා විමුක්ති පෙරමුණ ඉතා තීරණාත්මක වැඩ කොටසක් කළා. ඔබ දන්නවා පහුගිය අවුරුදු 26 තුල ජනතා විමුක්ති පෙරමුණ උත්සාහ කරමින් සිටියා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මේ රටේ දේශපාලනය කරන්නට. ඇතැම්ම ඔවුන් ප්‍රතිපත්තිමය දේශපාලනයක් තමයි ඉතිහාසයේ පුරාම කළේ. මේ විශේෂයෙන්ම පහුගිය අවුරුදු 26 මේ රටේ හැම කෙනෙක්ම මේ ප්‍රතිපත්තිමය දේශපාලනයට ගේන්න උත්සාහයක් දරමින් තමයි සියලු කටයුතු කළේ. ඉතින් ඒ කටයුතු අතර ඔබ දැක්කා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතිපත්තිමය දේශපාලනය කරන අතරතුර ප්‍රතිපත්ති ගොඩ නැගුවා මේ රටට ජාතික වශයෙන් වැදගත් වෙන, විශේෂයෙන්ම ජාතික විද්වත් සංවිධානය වගේ මේ රටේ විද්වතුන් එකතු කරපු සංවිධානයක් නිර්මාණය කරලා ඒ නිර්මාණය හරහා මේ රටට අවශ්‍ය කරන ජාතික ප්‍රතිපත්ති ගොඩනගලා තමයි ජාතික ජන බලවේගය ගොඩනැගුවේ. ඒ ජාතික ජන බලවේගය ගොඩනගන්න මේ රටේ විද්වතුන්, මේ රටේ සියලු ප්‍රගතිශීලීන් සහ වාමාංශික කණ්ඩායම් වල දේශපාලන පක්ෂවල නියෝජිතයින් සහ ඒ අය සහභාගී කරගත්තා මේ බහුජන ව්‍යාපාරය ගොඩනගන්න. මේ බහුජන ව්‍යාපාරය තමයි මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ මාලිමා ලකුණෙන්. ඉතින් ඇත්තටම ඒ ජනතා විමුක්ති පෙරමුණේ මැදිහත් වීමෙන් මේ රටේ ජාතික ප්‍රතිපත්ති සකස් කරලා තියෙනවා. ඒ වගේම වෘත්තිකයින් මේ රට ඉල්ලපු වෘත්තිකයින් දේශපාලනයට ගෙනල්ලා තියෙනවා. අපි වෘත්තිකයෝ අපි දේශපාලනයට මෙතෙක් කල් ආවේ නැහැ. නමුත් මේ වෙනකොට මහමැතිවරණයට 50කට අධික වෘත්තික සංඛ්‍යාවක් මේ මැතිවරණයට ඉදිරිපත් වෙනවා. ජාතික ලැයිස්තුවේ 75කට වැඩිය වෘත්තිකයින් අපි ඉදිරිපත් කරලා තියෙනවා ජාතික ජන බලවේගය හැටියට. මම හිතන්නේ ඒ නිසාම ජනතා විමුක්ති පෙරමුණ සාධනීය වෙනස්කම් ගණනාවක් මේ පහුගිය අවුරුදු 25 තුල සිදු කරගමින් ඉන්නවා. ජනතාවගේ අවශ්‍යතාවයන් තේරුම් ගනිමින්, රට වෙනස් විය යුතු ආකාරය තේරුම් ගනිමින්. නමුත් මේකේ අනිත් පැත්ත ඔබ ගත්තොත් මෙතෙක් මේ රට පාලනය කරපු දේශපාලන ව්‍යාපාර තවමත් වරින් වර ඒගොල්ලෝ ඉස්මතු වෙන් කරමින් පෙන්වන්නේ ඒගොල්ලන්ගේ අර පැරණි ගතානුගතික ඒ සම්ප්‍රදායන් දූෂණයට ඉඩ දමමින්, ඒගොල්ලෝ දූෂණයට හවුල් වෙමින්, වංචා කරමින්, මහජන මුදල් කොල්ල කමින්, ඊළඟට ජනතාව වෙත පීඩාවට පත් කරමින් සහ
මහජන දේපල රටේ මහජන සම්පත් විකුණමින් තමයි මේගොල්ලෝ දේශපාලනය කරන්නේ. ඒකෙන් පෙන්눔 කරන්නේ මේ පහුගිය අවුරුදු ගණනාවක් තිස්සේම මේ අනිත් දේශපාලන කඳවුරු දෙකම විශේෂයෙන්ම පොදු පෙරමුණ ප්‍රමුඛ කණ්ඩායම සමගි ජන බලවේගයේ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ කණ්ඩායම් වෙනස් වෙලා නැහැ මේ රටට අවශ්‍ය වෙන විදියට සහ අපේ ජනතාවගේ ඉල්ලීම් පරිදි. ඉතින් ඇත්තටම ඒ නිසාම තමයි අපි ජාතික ජන බලවේගයේ හැටියට මේ මැතිවරණේ තෝරගත්තේ. විශේෂයෙන්ම ඔබ දන්නවා 2015 දී මේ රටට බලාපොරොත්තු වුණා වෙනසක්. යහපාලන ආණ්ඩුව ඒ වෙනස සිදු කරයි කියලා මේ රටේ සියලු දෙනාම බලාපොරොත්තු වුණා. නමුත් ඒ බලාපොරොත්තු ඉෂ්ට වුණේ නැහැ. මහ බැංකුව මංකොල්ල කෑවා. ඒ වගේ නොඑක් දූෂණවලට අය හවුල් වුණා. ඒ නිසා ජනතාව ප්‍රාර්ථනා කරපු ඒ වෙනස යහපාලන ආණ්ඩුවෙන් එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂ මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුවෙන් සිද්ධ වුණේ නැහැ. ඒ වගේම ඊටත් වඩා වේගයෙන් ඇත්තටම දේශපාලනයේ වෙනස් වුණා 2015 වෙනකොට ජනතාව ලොකු බලාපොරොත්තුවක් තිබුවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පිළිබඳව. නමුත් අද ඊ타මාත්ම පැහැදිලිව පෙන්눔 කරලා තියෙනවා පහුගිය මාස 9ක ආසන්න කාල සීමාව තුල මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාටත් ඒ කරගන්න ආපු කාර්ය කරගන්න බැරුව ලත වෙනමින් ඉන්නවා කියලා. විශේෂයෙන්ම අපිට මේ මැතිවරණයෙන් පෙන්눔 කරනවා නැවතත් අර දූෂිත කණ්ඩායමම තමයි පාර්ලිමේන්තු මැතිවරණයට පොදු පෙරමුණෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා අපි හිතනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මොනවා කරන්න හිටියත් විනයගරුක එක රටක් එක නීතියක් හදන්න ආවත් ඒ කිසි දෙයක් කරගන්න බැරුව දැන් අර දූෂිත කර බලල්ලටම යට වෙලා මේ රට පාවා දෙමින් රටේ සම්පත් කොල්ල කමින් සහ විකුණමින් ඉන්න පරිසරයක් තමයි නිර්මාණය වෙමින් තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි අපි ජාතික ජන බලවේගය මෙවර ඊ타ත්ම ශක්තිමත් කණ්ඩායම් මුළු දිවයිනටම ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි කළුතරට ශක්තිමත් කණ්ඩායමක් ඉදිරිපත් කරලා තියෙනවා. අපි මේ කණ්ඩායම් හරහා අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ අනාගතය, මේ රටේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන මේ රටට අවශ්‍ය කරන ඒ ජාතික බලවේගය ගොඩ නගලා පාර්ලිමේන්තුව තුල මාලිමාවේ වැඩි පිරිසක් නියෝජනයක් අපි ලබාගෙන අපේ මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්න මේ රටේ ජනතාවට මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අනපනත්වල භයානකකම පැහැදිලි කරලා දෙන්නට ඒකම අපි මුදල් පරිපාලනයේදී ජනතාවගේ පැත්තෙන් ඒ කටයුතු වලට මැදිහත් වෙන්න ප්‍රබල පාර්ලිමේන්තු නියෝජනයක් අපි මාලිමාවට ජාතික ජන බලවේගයට ඔබ ලබා දෙවි කියලා විශ්වාස කරමින් අගෝස්තු 5 වෙනිදා උදෑසනින් චන්දපලට ගිහිල්ලා මාලිමාවට කතිර ගහලා ඔබ කැමති මනාප ලකුණු කරලා අපේ ඕනෑම අපේක්ෂකෙක් මේ පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට සුදුසුයි. ඒ නිසා ඔබට ඕනෑම කෙනෙක් තෝරගත හැකි අපි වෙනුවෙන් මාලිමාවෙන් තෝරගන්න කණ්ඩායම. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ රටේ දරුවන් වෙනුවෙන් අනාගතයේ වෙනුවෙන් මේ රටට යන්න තියෙන එකම මාවත මාලිමාවේ දිසාව. ඒ මාලිමාවේ දිසාවට අගෝස්තු 5 වෙනිදා මේ රටම හැරෙයි කියලා විශ්වාසය තබමින් මා සමගන ඔබට බොහොම ස්තුතියි. වර්තමාන ජනාධිපතිතුමාගේ යම් සුවිශේෂතා මේ ජනතාව විශ්වාස කරයි. යම් සුවිශේෂතා තිබ්බා ඒවට තමයි එතුමා පත් කරගන්න මේ හේතුනේ. අතර මේ සුවිශේෂතා එතුමා කොහොමද ඒක යටපත් වෙලා තියෙනවා. ඒ සුවිශේෂතා යටපත් වෙන්න මොකද්ද හේතු වෙලා තියෙන්නේ? ඒ කියන්නේ එතුමාගේ ඊට පස්සේ කවුරු ඉන්නවද? එතුමාලා හදපු සංකල්ප මතවාදයන් එතුමාලාගේ දේශපාලන සංස්කෘතිය ඇතුලේ නඩත්තු කරන්න බෑ. මේකයි ප්‍රශ්නේ. උදාහරණයකට ගත්තොත් ඔබට මතක ඇති කිව්වා අර රාජ්‍ය ආයතනවලට නිලධාරීන් ඒවා බාර දීමේ සභාපතිවරු අධ්‍යක්ෂවරු බාර දීමේදී ඒ ආයතනයන් පිළිබඳ නිපුණතාවයක් තියෙන හැකියාවක් තියෙන අය තෝරාපත් කරගෙන බාර දෙනවා කියලා කියනවා. ඒක සංකල්පයක් හැටියට හොඳයි. හැබැයි ඒගොල්ලන්ගේ දේශපාලන සංස්කෘතිය ඒක කරන්න බෑ. ඒගොල්ලන්ගේ දේශපාලන සංස්කෘතිය තමයි කණ්ඩායම පාර්ලිමේන්තුවට එනකොට පාර්ලිමේන්තුවට එන්න බැරි තමන්ගේ ඊළඟ කවයට මේවා දෙන්න ඕන. ඒ සංස්කෘතිය වෙනස් කරන්න නැතුව ඔය ආයතනවල පත්වීම වෙනස් කරන්න බෑ. ඒ වගේ ඔබට මතක ඇති ඕන් කිව්වා අර වාහන පාවිච්චියේදී ඊට පෝස්ටර් ගැහිීමේදී සීමාවන් හදන්න කියලා. මේක නතර කරන්න කියලා.
එතකොට හැබැයි ඔවුන්ගේ දේශපාලන සංස්කෘතියම තමයි වාහන පෝලිංග ගමට ගිහිල්ලා බැහැලා සද්ද දාන එක ඒගොල්ලන්ගේ දේශපාලන සංස්කෘතිය. ඒතර ඒ සංස්කෘතියයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ප්‍රතිපත්තිය අතර ගැටුම මේ එමින් තිබෙන්නේ. ඒ වගේම එතුමා කිව්ව එක රටක් එක නීතියක් කියලා. හැබැයි ඒගොල්ලන්ගේ දේශපාලන සංස්කෘතියම තමයි තමන්ගේ සමීප කණ්ඩායම් වලට නීතිය ක්‍රියාත්මක කරන්න ඉඩ නොදීම. උදාහරණයකට ගත්තොත් ඒ නිසා තමයි ආණ්ඩු මාරු වෙනකොට වැලිතොටපොළ අයිතිකාරයා මාරු වෙනවා. ආණ්ඩුව මාරු වෙනකොට පස් කපන කෙනා මාරු වෙනවා. ආණ්ඩුව මාරු වෙනකොට ගල්වල මාරු වෙනවා. ඇයි? ඒ නීති විරෝධී දේවල් කරගැනීම සඳහා ආණ්ඩුව රැකවරණය දෙනවා. ඒ රැකවරණය යන තමයි පහළ ඒගොල්ලන්ගේ බලයේ ශක්තිය තියෙන්නේ. ඒතර ගෝඨාභය කිව්වාම ඒක නීතියක් කියලා. හරිද? දැන් නගරාධිපතිගේ මේ නීති ක්‍රියාත්මක කරගන්න බැරි ඇයි? නගරාධිපතිවරයා තමන්ගේ ඡන්ද ව්‍යාපාරයේ තමන්ගේ ඡන්දෙත් ප්‍රබල පුරුකක්. ඒ නිසා ඒගොල්ලන්ගේ එක නීතියක කතාව නෙවෙයි ජොන්ස්ටන්ගේ කතාව තමයි ඒගොල්ලන්ගේ සංස්කෘතිය. නෑ අපි බලේ ඉන්නකම් මම දිස්ත්‍රික්කේ ඉන්නකම් නගරාධිපතිගේ මයිලකටවත් අත තියන්න දෙන්නේ. ඒක තමයි ඒගොල්ලන්ගේ දේශපාලන සංස්කෘතිය. හැබැයි ගෝඨාභය ගොඩනගන සංකල්පයේ තමන්ගේ දේශපාලන සංස්කෘතියට එරෙහි සංකල්පයක්. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඔය ඉදිරිපත් කරන සංකල්ප කිසිවක් ඒ දේශපාලන සංස්කෘතිය තුළ කරන්න බෑ. ඒක තමයි මේ මාස 9ක ඇතුළත පෙන්වන්න කරලා තියෙන්නේ. කරන්න ඉඩ දෙන්නේ නැහැ. දැන් තනි මිනිහෙකුට විප්ලව තනි කෙනෙක් මෙහෙම හිතුවොත් වෙන රටක් ගොඩනගනවා කියලා කියන්නේ තනි පුද්ගලෙකේ මැජික් වැඩක් නෙවෙයි. කට්ටිය හිතනවා එහෙම. මැජික් කාර්යයක් ඇවිල්ලා රට එහෙම නැහැ. රටක් ගොඩනගනවා කියලා කියන්නේ මේ අර සාමූහික ක්‍රියාදාමය. ඒක දේශපාලන සංස්කෘතියක්. හැබැයි එතුමා නියෝජනය කරන දේශපාලන සංස්කෘතියම රට ගොඩනැගීමේ සංස්කෘතිය නෙවෙයි. අපරාධ කරමින් නීතියෙන් ගැලවීමේ සංස්කෘතිය. ලබා ගන්න අමාත්‍යාංශයෙන් තමන්ගේ දේපල එක් රැස් කරගැනීමේ සංස්කෘතිය. ඒ පක්ෂයේ ඡන්ද ව්‍යාපාරයේ ඉඳලා සංස්ථාවේ සභාපතිකට පැන ගැනීමේ සංස්කෘතිය. ඒ පක්ෂයට උදව් කරලා තානාපතිකමක් ලබා ගැනීමේ සංස්කෘතිය. ඒ ගමට ගියොත් ඒ පක්ෂයට උදව් කරලා රැකියාවක් ලබා ගැනීමේ සංස්කෘතිය. ඒතර ඒ දේශපාලන සංස්කෘතියේ මේ උඩින් නිකන් මලක් පිපුණට මම දන්නේ මලක්ද කියලා. හරිද? හැබැයි අපි හිතමුකෝ උපකල්පන මලක් පිපුණට ඒකෙන් ඵලෙන්නේ නැහැ. ඵලෙන්නේ නැත්te ඒක ඒ පිපෙන පස ඇවිල්ලා අන්තිම තක්කඩි ජරා ජීර්ණ පස. ඒ පස ඇතුලේ කොහොම මල් පිපෙන්නේ. පිපුණට සුවඳ ගන්නෑ.